මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ඉනොකා බ්‍රෝහිය. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. පසුගිය රාජ්‍යයේ අදූරදර්ශී වැඩපිළිවෙල පාස්කු ප්‍රහාරයට හේතු වූ බව කොමිෂන් සභා වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි ජනපති කියයි. සමාජ මාධ්‍ය ඔස්සේ රාජ්‍ය වන විනාශ කරන බවට එල්ල කරන චෝදනා එතුමා ප්‍රතික්ෂේප කරයි. බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භයි. දෙරට අතර අවබෝධතා ගිවිසුම් 5ක්. ලුණුගල බස්වත් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළට. සිංහරාජ වනාන්තරයට අයත් ඉඩමක් එලි කළ සිද්ධියට අදාළව සවිස්තර වාර්තාවක් හැඳවේ. යාපාන රජයේ සමයේ හන්තාන අඩවියේ සිදු කළ පරිසර විනාශය පිළිබඳ හෙළිදරව්වක්. ලොව ධනවත් රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් නිෂ්පාදන හැකියා අවහිර කරන බවට තොරතුරු හෙළිවෙයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ් සහ ශ්‍රී ලංකා ඕවර් 2020 කණ්ඩායම අතර ප්‍රදර්ශන තරගයක්. පසුගිය රාජ්‍ය අදූරදර්ශී වැඩපිළිවෙල පාස්කු ප්‍රහාරයට හේතු බව කොමිෂන් සභා වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යොඹුවැල් තන්න ග්‍රාමීය දැන් පැවැත්වෙන ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක්වෙමින් එතුමා මේ බව පැවසිය. සමාජ මාධ්‍ය ඔස්සේ රාජ්‍ය වන විනාශය සිදු කරන බවට ඇතැම් පිරිස් බොරු චෝදනා නගති. වෙනත් රටවල සිදුවන වන විනාශවල ඡායාරූප යොදාගනිමින් එම ව්‍යාජ පුවත් පළ කර ඇතැයි එතුමා කීවේය. එවැනි අසත්‍ය ප්‍රචාර පිළිබඳව නොරවටන ලෙස ජනාධිපතිතුමා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය. දේශීයත්වය සහ ආගම සුරක්ෂිත කරන ප්‍රතිපත්තියක් සහිත රාජ්‍යයක් බලයට පත්වීමෙන් පසු ඊට පහර ගැසීමට ඇතැම් පිරිස් ක්‍රියා කරති. ජනතාව තමව පත් කරගත්තේ එවැනි ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා බව ජනාධිපතිතුමා කීවේය. බිහිසුණු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රාජ්‍ය කටයුතු කර තිබේ. පසුගිය රාජ්‍ය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකළ බව එතුමා කීවේය. රටේ බුද්ධ්‍යංශ මේ වන විට ශක්තිමත් කර තිබේ. ජාතික ආරක්ෂාව තහවුරු වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ගද ගෙන ඇත. රාष्ट्रवादी විනාශ කළ විලාස විශාල සංවර්ධනයකට යොමු කරනකොට බොරු ප්‍රචාර කරලා ජනතාව මුලා කරලා අපර ලෝකතුනේ අවුරුදු පහේ පණිවිඩය ඉරියට ගියා. ස්වාමීන් වහන්සේලා ඉරියට ගියා. මානව හිමිකම් අපේම රජය අපේ අනුගුරුවන්ට විරුද්ධව යෝජනා ගෙනාවා. මේවා තමයි උනේ. ඒ ආර්ථිකයේ සදා වැටුණා. මේවා තමයි උනේ. මේවට ප්‍රවේශම් වෙන්න ඕන. මුලා වෙන්න එපා. දැන් මේවා තව බොරු ප්‍රචාර ගෙනියනවා කියන්නේ JVP පරිසර වේදියෝ මූණු පොතේ දානවා. සිංහරාජ්‍ය අවසන් ගමන් ගිය තවත් ගහක් කියලා දානවා. හැබැයි මොකක්ද මේක ඉන්දියාවේ ඔඩිෂා නගරේ ගල්ලංගුරු ආකරවල ඒ තිබුණු ගහක් කපපු එක මේ කියලා දානවා. උඩුදුම්බර වන විනාශය කියලා සාරූපයක් දාලා තියෙනවා. ඒක මේ රටේවත් නෙමෙයි. මේක දැක්ක ගමන් කියත හැකි මේ රටේ නෙමෙයි. මේක වේරා රතෝචිවි කියන පදවියක් ගෙනියන කාන්තාවකගේ පොතු කුරුමිනියන්ගේ හානි හේතුවෙන් ගස් කැපීමෙන් පසු අනන්තරයකට අත්විය කිරණ නිරූපණය කරපු ඒ පිටරටක පින්තූරයක් දාලා උඩුදුම්බර වන විනාශය කියලා දානවා. ඒ වගේ මේ දිගටම තියෙනවා බොරු මේ මුලා කරන ජනතාව. රටේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට රාජ්‍ය බැඳී සිටී. විනාශ වූ නැගෙනහිර බෞද්ධ උරුමය හා පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්යසාධක බලකාය විශාල වැඩ කොටසක් ඉටු කරයි. කෘෂිකර්මාන්තයේ මත පදනම් වූ ආර්ථික ගොඩනැන්වීම රාජ්‍යයේ ඉලක්කයයි. ගම දියුණු කර ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත. ගම්මානවල මාර්ග සකස් කිරීම, පානීය ජල අවශ්‍යතා ඉටු කිරීමටද ක්‍රියා කර තිබේ.
රටේ දුප්පත්කම තුරන් කිරීම තම මූලික අරමුණ බව ජනාධිපතිතුමා කියවේය. මන්දා මාව විශේෂයෙන්ම පත් කරගත්තේ යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් ගෙනියන්න. අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන් අපි එදා යුද්ධය අවසන් කරලා අයිමත් ත්‍රස්තවාදයක් ඇති නොවන විදිහට වැඩසටහනක් යොදලා තිබුණා. ඒ වගේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම සැකීමක් කළේ නැහැ. ඒ නිසා ජාතික ආරක්ෂාව නැති වෙලා අන්තිමේදී පාස්කු ඉරිදා වගේ සිද්ධියක් ඇති වෙනවා. අර කොමිෂන් සභාව වාර්තාවලින් පැහැදිලි කරලා තිබෙනවා මේ පසුගිය රජය කරගෙන ගිය අදූරදර්ශී වැඩපිළිවෙල නිසා ඒක සිද්ධ වුණා කියලා. අපි ඒව නැවත සකස් කරගෙන යනවා. හරි නිලධාරීන්ව දාලා ඒ වැඩසටහන ආපහු දාලා බුද්ධාංශ අපි දිනු කරලා ජාතික ආරක්ෂාව තහවුරු වෙන ආකාරයට අපි වැඩ කරගෙන යනවා. ඒ වගේම අපි රණවිරුවන් නිදාස් කරගන්නවා. ස්වාමීන් වහන්සේ අපේ සංස්කෘතිය මේක තමයි අපේ ප්‍රතිපත්ති. ඒකම රකින්න අපි නැගෙනහිර අපේ බෞද්ධ උරුමය විශාල පුරාවිද්‍යා ස්ථාන ඒවා අපි විනාශ වෙලා තිබුණා. ඒවා ආරක්ෂා කරන්න අපි ජනාධිපති කාර්ය සාධක බලකායක් කියලා විශාල වැඩ කොටසක් අපි කරගෙන යනවා. මුහුදු මහා විහාරය මේවා නැවත සංස්කරණය කරලා ඒ අපේ බෞද්ධ උරුමය ආරක්ෂා කරන්න. ඒවා කරන්න තමයි අපි ගෙනාවේ. ඒ ප්‍රතිපත්ති අපි ඉදිරියට ගෙනියනවා. මේ වැඩසටහනට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ අමාත්‍යංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීහු නිලධාරීහුද සහභාගී වෙති. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් පළදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වන පවුලක් ගුණගරුක විනයගරුක සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජයගැනීමේ ප්‍රතිඥාව සාක්ෂාත් කර ගැනීම මේ වැඩසටහනේ අරමුණයි. ජනාධිපතිතුමාට තම ගැටළු ඉදිරිපත් කිරීමට ජනතාව විශාල වශයෙන් මෙම ස්ථානයට රැස්ව සිටින බව අප වාර්තාකරු පවසයි. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන ප්‍රවෘත්තිංශයේ ඩිලන් සමිර කොඩිකාර. ජනාධිපතිතුමන් විශේෂයෙන්ම සඳහන් කරපු දේ තමයි එතුමන්ගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ එතුමන් බලාපොරොත්තු වෙන්නේ ඊටම ශක්තිමත් ජාතික ආරක්ෂාවක් සහිත රාජ්‍යයක් බිහි කිරීම. දේශීය ආර්ථිකයේ කෘෂිකර්මාන්තයේ පදනම්ම ඊටම ශක්තිමත් දේශීය කෘෂි ආර්ථිකයක් නගා සිටවීම. ඒ නිසා විදේශීය බලවේග කොයි ආකාරයකට බලාපොරොත්තු වුණත් ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ජනාධිපතිතුමන් යටතේ මේ වසර කිහිපය තුළ කිසිසේත් ඉඩ ලැබෙන්නේ නැති බව අද ගම සමග පිළිසතර වැඩසටහනට එක්වමින් ප්‍රකාශ කළා. ඒ වගේම ජනාධිපතිතුමන් අද පැමිණි මේ යොඹුවැල්ල පැන්න ග්‍රාමයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ආශ්‍රිත මේ ප්‍රදේශයේ මහා මාර්ග පද්ධතියේ සංවර්ධන කටයුත්තක අවශ්‍යතාවය දැඩිව පැන නැගී තිබෙනවා. ඒ නිසා ගම සමග පිළිසතර වැඩසටහන අද ආරම්භ කරමින් ජනාධිපතිතුමන් මාර්ග සංවර්ධනය පිළිබඳව තමයි විශේෂ අවධානයක් යොමු කළේ. ඒ වෙනුවෙන් මේ ප්‍රදේශයේ ජනතාව අතිගෞරවනීය මහා සංඝරත්නය විශේෂයෙන්ම මාර්ග කීපයක් ඉතාම කඩිනමින් සංවර්ධනය කළ දෙන්න කියලා ඉල්ලීමක් කළා. විශේෂයෙන්ම උඩවැල සිට මේ උත්සව භූමිය පැවැත්වෙන යොඹුවල පැන්න ගම්මානය දක්වා වැඩි තිබෙන මාර්ගය ඉතාම කඩිනමින් සංවර්ධනය කළ දෙන්න කියලා ඔවුන් ඉල්ලීමක් කළා. ඒ වගේම පුංචි දැරියක් ඉල්ලීමක් කළා. පේරපැන්නේ සිට නාවල දක්වා මාර්ගය කඩිනමින් පිරිසකර කළ දෙන්න සංවර්ධනය කළ දෙන්න කියලා. ඔවුන්ට පාසල් යන්න කිලෝමීටර් 2.5 වගේ ප්‍රමාණයක් පාගමනින් යන්න අවශ්‍යයි. ජනාධිපතිතුමනි ඒක හරිම දුෂ්කරයි. ඒ නිසා කඩිනමින් මේ මාර්ගය සංවර්ධනය කළ දෙන්න කියලා මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාට ජනාධිපතිතුමන් කිව්වා. මේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරන්න ඉතාම කඩිනමින් ඒ අවශ්‍ය කරන පහසුකම් සලසා දෙන්න කියලා. මේ ආකාරයට ඉතා සාර්ථකව ගම සමග පිළිසඳර වැඩසටහනේ 15 වෙනි ක්‍රියාත්මක වෙනවා. අපි ඉදිරියේදී මේ පිළිබඳ තවත් තොරතුරු සමග හමු වෙමු. මම ඩිලාන් සමීර කොඩිකාර වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ යොඹුවැල්ල පැන්න ග්‍රාමයේ සිට. බංග්ලාදේශ නිල සංචාරක නිර්තාග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරට අග්‍රාමාත්‍ය ශික් හසීනා මහත්මිය සමග ද්විපාර්ශ්වික සම්බන්ධතා පවත්වයි. එම සාකච්ඡා එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වින. නිල සාකච්ඡා ආරම්භ කිරීමට පෙර අග්‍රාමාත්‍යවරුන් දෙපළ අතර සුහද සාකච්ඡාවක්ද පවත්වා තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාව පිළිගනු ලැබුවේ ශික් හසීනා අග්‍රාමාත්‍යවරය විසිනි. එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබීමට නියමිත බවයි. වෙළඳ ආයෝජන සහ නාවික ක්ෂේත්‍රයට අදාළව එම ගිවිසුම් වලට අත්සන් තැබෙනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ බංග්ලාදේශයට පැමිණියේය. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ එරට විදේශ අමාත්‍ය ඒ.කේ. අබ්දුල් මොමඩ් මහතා සමගද සාකච්ඡා පැවැත්විය. ශ්‍රී ලංකාවේ වරාය පහසුකම් පිළිබඳවද එදී විශේෂ අවධානය යොමු විය. බංග්ලාදේශ සිට බටහිරට ගමන් කරන නැව්වලින් 4න් එකක් කොළඹ වරාය හරහා සිදු කරන අතර ඉතිරි සේවා කටයුතු සිංගප්පූරු වරාය හරහා සිදු කරන බව බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා පැවසිය.
කොළඹ වරාය වැඩි වශයෙන් භාවිතා කිරීමට හැකි නම් Tamanට පිරිවැය 25%කින් අඩු කොට ප්‍රවාහන කාලයේද දින 3-4කින් අඩු කළ හැකි බව බංග්ලාදේශ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. ශ්‍රී ලාංකිකින් බංග්ලාදේශයේ ඇඟලුම් හා වෙනත් සේවාවන්හි යෙදී සිටින බව ඔහු පැවසූහ. ජගත් මානව හිමිකම් කවුන්සලේ ඉදිරි ඡන්ද විමසීමේදී බංග්ලාදේශයේ සමාජිකත්වයේ සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම වසර 2023 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ තනතුර බංග්ලාදේශයට ලබා ගැනීමටද විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා සිටියේය. රෝහින්යා අර්බුදයේ විසඳීමේදී තම රට බංග්ලාදේශය සමග සිටින බවද රාජපක්ෂ මහතා පැවසිය. මොනරාගල බදුල්ල මාර්ගයේ 13 වන සැතපුම් කණුව අසල අද පෙරවරුවේ සිදු බස් රථ මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළයි. ඒ අතර දරුවෝ සිව් දෙනෙක් දෙවෙතේ. තුවාල ලැබූ පිරිස බදුල්ල හා පස්සර රෝහල් වලට ප්‍රතිකාර ලබති. තුවාල ලැබූ 30 දෙනෙකුගෙන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල වේ. මීගයගේ සිරු පස්සර රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය කියයි. බස් රථයේ රියදුරා සහ රේ සහායකවරයාද මෙම අනතුරින් මියගොස් ඇතැයි වාර්තා වේ. ලුණුගල සිට කොළඹලා පැමිණෙමින් තිබූ මෙම බස් රථය වංගුවකදී අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරට ලක්ව තිබේ. මෙතර පැරිෂුට් පුහුණුවක් අතරතුර ගුවන් හමුදා බලගන නායක මනෝජ් පද්මකුමාර මහතා අනතුරට ලක්වීමෙන් මියගොස් තිබේ. අම්පාර ගුවන් හමුදා කඳවුරෙන් පුහුණුව සඳහා ඔහු ඇතුළු පිරිසක් අද පෙරවරුවේ නික්ම ගොස් තිබේ. අඩි 3500ක ඉහළ අහසේ සිට සිදු කළ පැනීමකදී සුළඟේ දිශාව වෙනස් වීම හේතුවෙන් තවත් අයෙකු සමග පැටලී එම දෙදෙනාම ඇද වැටී ඇත. කඳවුර තුළ පිහිටි ක්‍රීඩාංගණයට ඔවුන් පතිත වී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි. රෝහල්ගත කිරීමෙන් පසු මෙම නිලධාරියා මිය ගොස් තිබේ. ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. සිංහරාජ වනාන්තරයටත් ඉඩමක් එලිකලයයි කියන සිද්ධිය සම්බන්ධව තමන්ට සවිස්තර වාර්තාවක් දෙන්නයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරිය අධ්‍යක්ෂන්වල් හේමන්ත ජයසිංහ මහතාට ඊයේ උපදෙස් දුන්නේය. මෙම ඉඩම පිළිබඳව විවිධ තොරතුරු වාර්තා වේ. එබැවින් ඊට සම්බන්ධ සියලු තොරතුරු අවශ්‍ය වී ඇත. අදාළ ඉඩම සිංහරාජ්‍ය අසලම ඉඩමක්ද පරිසර අමාත්‍යාංශයේ සංවේදී පරිසර පද්ධතියට අයත් වන්නේක්ද යන්න පිළිබඳවද සොයා බැලිය යුතුය. සිංහරාජ්‍ය අවට ඇති මෙවැනි වෙනත් ඉඩම් සම්බන්ධවද එම වාර්තාව කරුණු ඇතුළත් කරන්නයි අමාත්‍යවරයා උපදෙස් දී තිබේ. පරිසර හානි කිරීම පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සාකච්ඡා පැවැත්විණි. මේ අතර රාජ්‍ය වනාන්තර එලිපෙහෙලි කරමින් විශාල වනාන්තර විනාශයක් සිදු කරන බවට සමාජ මාධ්‍ය භාවිත කරමින් අසත්‍ය ප්‍රචාර කරන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳවද බුද්ධ්‍යංශ පරීක්ෂණ ආරම්භ කර ඇත. බ්‍රසීලයේ වනාන්තරවල එලිපෙහෙලි කළ ස්ථාන දක්වන ඡායාරූප කොටස් මුහුණුපතේ පළකොට මෙරට වන විනාශයක් සිදුවන බවට පෙන්වා දී තිබේ. සිංහරාජ වනාන්තරය සහ මුතුරාජවල පරිසර පද්ධතිය ආදාළ කර ගනිමින් රාජ්‍යයට සම්බන්ධ පිරිස් වනහානි සිදු කරන බව ජනතාවට ඒත්තු ගැන්වීම මෙම කණ්ඩායමේ අරමුණ වී තිබේ. දේශීය මෙන්ම විදේශීය ලෙසද මෙම පිරිස ක්‍රියාත්මක බව බුද්ධ්‍යංශ හඳුනාගෙන ඇත. මේ අතර නීති විරෝධී ලෙස රක්ෂිත එලිකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය පසුගිය කාලේ වැටලීම් 270ක් සිදු කර තිබේ. යහපාලන රාජ්‍ය සමයේද විශාල වනාන්තර හානියක් සිදු විය. විල්පත්තු සංහාරය සිදුවේ එම කාලය. එමෙන්ම යහපාලන රාජ්‍ය සමයේ හිටපු අමාත්‍යවරයෙකු ලක්ෂ්මන් කිරියල්ල මහතා හන්තානාඩවේ එලිපෙහෙලි කළ අක්කර 8ක ඉඩම හන්තාන රක්ෂිතයට අයත් බව ඔහුගේ දීනිය වන චමින්දරාණී කිරියල්ල මහත්මිය කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පිළිගත්තාය. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කීවාය. සමගි ජනබලවේගයේ සමගි වනිතා පෙරමුණ මේ මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි. තම පියා එලිපෙහෙලි කළ ඉඩම 2010 ගැසට් පත්‍රයක් මගින් හන්තාන රක්ෂිතයට එක් කර තිබූ බව කිරියල්ල මහත්මිය සඳහන් කළාය. රටක නිවැරදි තොරතුරු සපයා ගැනීමෙන් අභ්‍යන්තර වෙළඳ කටයුතු මෙන්ම ආර්ථික ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ඇතැයි මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා පවසයි. ජාතික ගුවන්විදුලි සුභාර්ථී සංවාද මණ්ඩපයට අදෙක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ වර්තමානයේ උද්ගත වී ඇති සහල් පොල් මිල ඉහළ ගණන් යාම පිළිබඳව සහ
එවැනි ගැටලු විසඳීමට මෙරට ග්‍රාම නිලධාරී වසම් සියල්ල ලබා දෙන නිෂ්පාදන දායකත්වය සංඛ්‍යාත්මකව ලබා ගැනීම වැදගත් වන බවයි. රටේ තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් පුරවැසියාට අනිවාර්යෙන්ම තිබිය යුතු බව මෙම අවස්ථාවට එක් වූ මහාචාර්ය නලින් අබේසේකර මහතා පැවසිය. රටක් ලෙස ඉදිරියට යාමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ විය යුතුය. එමගින් වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික යුද්ධය ජය ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් මෙරට ආර්ථිකයේ සංවේදී තත්ත්වය වත්මන් ජනතාවට නිවැරදිව සංනිවේදනය වී නොමැති බවද ඔහු පැවසිය. මහවැලිසී කලාපයේ යලකන්නේ වී වගාව සඳහා වාර් ජලය නිකුත් කිරීම චාරිත්‍රානුකූලව අද පෙරවරුවේ සිදුවිය. උල්හිටිය රත්කින්ද මහවැලි මහ ජලාශයේ වම් සහ දකුණු සොරව වලින් ජලය නිකුත් කරන බව මහවැලිසී කලාපයේ නීවාසික ව්‍යාපාර කළමනාකරවරයා සඳහන් කරයි. මහවැලිසී කලාපයේ වාර් ජලයෙන් පෝෂණය වන මුළු වගාබිම් ප්‍රමාණය හෙක්ටාර් 22500කි. පසුගිය කාලයට වඩා මෙවර වී අස්වැන්න කිලෝ 1000කින් වැඩි කිරීම ඉලක්කයයි. දේශීය වී වර්ග හා කාබනික වගාව සඳහා ගොවින් යොමු කිරීමටද පියවරගෙන තිබේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථාන සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 138 වැන්න බෙලියත්ත ඔවිලාන ශ්‍රී අභිනවනාරාම විහාරස්ථානයේදී අද පැවැත්වේ. මාතර පළාතේ ද්විතීක අධිකරණ සංඝනායක පූජ්‍ය දේද්දුවාවල අමරනායක අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ සංවිධානය කරේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය තුරන් කිරීම සඳහා පවත්වනු ලබන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව 138 වරට අද සවස 6:30 සිට රාත්‍රී 7:30 දක්වා බෙලියත්ත ඔවිලාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදී සජීවීව විසිරුවා හැරීම සඳහා සීරු කටයුතු සංවිධානය කර ඇති බැවින් මේට සවන් දී අප රටටත් ලෝකවාසී සැමටත් ප්‍රශාන්ති උදා කර ගන්නා ලෙස සිහිපත් කරමි. ඔබ සැමට තෙරුවන් සරණයි. ඒ මාතර පළාතේ ද්විතීක අධිකරණ සංඝනායක පූජ්‍ය දේදුවාවල අමරවංශ නායක ස්වාමින් වහන්සේ පසුර 6:30 සිට වෙළඳ හා සිටි FM සේවා ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කෙරේ. කොටුව පිට රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැදින් ඉස්සරහට යන්නකො. මේ මල්ලික් යන්න ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසන මල්ලි. HDFC Smart Goals ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. මෙරටින් අද උදෑසන කොවිඩ් ආසාදිතයින් 322 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් 24 දෙනෙකු විදේශගතව සිට පැමිණිය බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. දේශීයව හඳුනාගෙන ඇති පිරිස 298කි. වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කෙනි. මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් පොකුර කොළඹ මත්ස්‍ය වෙළඳපළට හා සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 85444කි. ඉන් පුද්ගලයන් 84827 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇත. මෙරටින් මේ දක්වා වාර්තා වෙති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 89500කට ආසන්න වේ. ඉන් 86000කට වැඩි පිරිසක් පූර්ණ සුවය ලැබ ඇත. අද උදෑසන තවත් කොවිඩ් මරණ 6ක් මෙරටින් වාර්තා විය. ඒ අනුව මෙරට මරණ සංඛ්‍යාව 544 දක්වා ඉහළ ගොස් තිබේ. යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන 100ක පුද්ගලයෝ 10000ක් පමණ නිරෝධායන වෙමින් සිටිති. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. නල පද්ධතියක අලුත් වැඩියාවක් හේතුවෙන් කොළඹ 1, 3, 9 සහ 14 වන ප්‍රදේශවලටත් කඩුවිල ප්‍රදේශයටත් හෙට පෙරවරු 9 සිට රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජල සැපීමත් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි. මෙම කාලය තුළදී කොළඹ 2, 7, 8 සහ 10 වන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය
පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. බ්‍රිතාන්‍ය ඇතුළු ධනවත් රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් නිෂ්පාදන හැකියා ඉහළ නැන්වීම සඳහා වන යෝජනා අභිර කරමින් සිටින බව තොරතුරු වාර්තාවේ. BBC නිවුස් නයිට් වැඩසටහනින් මේ බව හෙළි වී තිබේ. ලොව දිරිඳු රටවල් කිහිපයක් මේ සඳහා තමන්ට උදව් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත. එහෙත් ධනවත් රටවල් සඳහා පහසුකම් ලබා නොදෙන බවද හෙළි වී තිබේ. මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජනාවක සාකච්ඡා වූ පිටපතක් හෙළිදරව් වීමෙනි. මෙම ධනවත් රටවල් අතර බ්‍රිතාන්‍ය, ඇමරිකාව මෙන්ම යුරෝපා සංඝ සිටින බවට අනාවරණය වී ඇත. ඉන්දියාවේ සංචාරක නිරත ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ජෝස්ටින් මහතා එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් මහතා හමු වී ඊයේ රාත්‍රියේදී සාකච්ඡා පැවැත්විය. ඔස්ටින් මහතා සේ ට්වීට් එකකින් සඳහන් කර ඇත්තේ ඇමරිකාව සහ ඉන්දියාව අතර සහයෝගිතාව ප්‍රධාන වශයෙන් ආරක්ෂක හවුල්කාරීත්වය මත පදනම් වී ඇති බවයි. ඉන්දු ශාන්තිකර කලාපයේ මුහුණ දී සිටින බරපතල අභියෝගවලට දෙරට එක්ව විසඳුම් දෙන බවද ඔහු පෙන්වා දෙයි. මියන්මාරයේ හමුදා විරෝධී උද්ඝෝෂණවලදී සිටි තවත් පුද්ගලයෝ 10 දෙනෙක් මිය ඇති. ආරක්ෂක අංශ සිදු කළ වෙඩි තැබීම්වලදී මෙම පිරිස මිය ගොස් තිබේ. හමුදාව මේ වන විට එරට ප්‍රදේශ කිහිපයකට යුද නීතිය පනවා ඇත. උද්ඝෝෂකයන් මර්ධනය කිරීම අඛණ්ඩව සිදුවන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. මධ්‍යපාන්තිකයන් සඳහා නිවාස 5000ක් ඉදිකිරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මේ ක්‍රියාත්මක කරයි. පෑලියගොඩ, මාළඹේ, බොරලැස්කමුව, මාකුඹුර, බ්ලූ මැන්ඩල් සහ ඔරගොඩත්ත ප්‍රදේශවල මේ මහල් නිවාස සංකීර්ණ ඉදිකිරේ. මීට අමතරව කුරුණෑගල, අනුරාධපුර සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවලද නිවාස ව්‍යාපෘත ක්‍රියාත්මකයි. මේ වසර තුලදී ඒවා නිම කිරීමේ ඉලක්කයයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඕවර් 2020 කණ්ඩායම අතර ප්‍රදර්ශන 2020 තරගයක් ලබන මාස 19 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කොවිඩ් සුබ සාධන වැඩසටහනක් වෙනුවෙන් මේ සංවිධානය කර ඇත. එහිදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස දසුන් ශානක නම් කර ඇති අතර ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා වන්නේ ටීඑම් ඩිල්ෂාන්ය. මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලර්ස් සහභාගී වූ තරග 5ම ජයගත්තේය. ඒ අනුව ඔවුන් හෙට ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ. ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන්ගේ ආකර්ෂණීය තරග රටාව මේ වන විට මෙරට තරගලෝලින්ගේ වැඩි කතාබහට හේතු වී ඇත. බංග්ලාදේශ සහ නවසීලන්ත අතර ඩුනෙඩින්හි පැවැත්වෙන ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත පිළට කඩු 8ක ජයක් හිමි විය. මුලින්ම ලකුණු රැස් කළ බංග්ලාදේශ පිළ ඕවර 42කදී සිරු දිනා දැවී රැස් කළ ලකුණු 131ක් පමණි. නවසීලන්ත පිළ පන්දු 21යි පන්දු 2ක් තුලදී කඩලු 2කට ලකුණු 132ක් රැස් කරමින් තරගයේ ජය ලබා ගත්තේය. හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 49යි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමට අයත් ඔසුසෙල් ජාලය වන හෙල්ගත් ඖෂධ බෙදාහැරීමේ ආයතනය ඉන්ෆිනිට් නමින් නව සේවාවක් හඳුන්වා දෙයි. දේශීය ආනයනකරුවන්ට සහ නිෂ්පාදකයන්ට දෙවන පුර ඇති ඖෂධ අලෙවිසල් වලට තම ඖෂධ වඩාත් පුරුල් ලෙස බෙදාහැරීමට ඇති අවස්ථාව හිමි කර දීම මෙම සේවාවේ ආරමුණයි. මෙරට බොහෝ ඖෂධ හා සුව සේවා නිෂ්පාදන ආනයනකරුවන් හා නිෂ්පාදකයන් විශාල පිරිසක් තම නිෂ්පාදන බෙදාහනු ලබන්නේ තනිව හෝ තුන්වැනි පාර්ශ්වයකට ආධාරයෙනි.
ඒත් විවිධ හේතු නිසා පසුගිය කාලයේදී ඖෂධ බෙදාහරින්නන්ට විවිධ බාධකවලට මුහුණ දීමට සිදුවිය. ඊට පිළියම් ලෙස සන්ෂයින් හෙල්ත් කෙයාර් ජාතක බෙදාහැරීමේ සේවා සැපෙම්කරුවෙක් ලෙස ඖෂධ නිෂ්පාදකීන්ට හා ආනයනකරුවන්ට පහසුකම් සලසයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වට්ටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ගාලදිස්පික්කේ කුරුඳු වගාවෙන් වැඩි අස්වැන්නක් සහ ආදායමක් කිපැීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විධිමත් වැඩපිළිවෙලක් සකස් කරයි. මේ අර්ථයේ ගොවින්ට හෙක්ටයාරකට පොහොර සඳහා වගා ආයෝජන ආධාර ලෙස රුපියල් 40000ක මුදලක් ලබා දෙයි. වගාවේ නිරත පවුල් 700කට පමණ මේ අර්ථයේ ප්‍රතිලාභ හිමි වේ. නාස්තිය අවම කරමින් කුරුඳු තැලීම පිළිබඳවද ගොවීහු දැනුවත් කෙරෙති. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඉදිරි දින කිහිපයේදී දිවයින බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බොහෝ ප්‍රදේශවල රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ වයම් පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති කිරීමට යලි සිරස්තල පසුගිය රාජ්‍ය අදූරදර්ශී වැඩපිළිවෙල පාස්කල් ප්‍රහාරයට හේතු බව කොමිෂන් සභා වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි ජනපති කියයි. සමාජ මාධ්‍ය ඔස්සේ රාජ්‍ය වන විනාශ කරන බවට එල්ල කරන චෝදනා එතුමා ප්‍රතික්ෂේප කරයි. බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භේ. දෙරට අතර අවබෝධතා ගිවිසුම් 5ක්. ලුණුගල බස් රථ මියගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළට. සිංහරාජ වනාන්තරයටත් ඉඩමක් එලි කළ සිද්ධියට අදාළව සවිස්තර වාර්තාවක් ඇඳවේ. යාපාන රාජ්‍ය සමයේ හන්තාන අඩවියේ සිදු කළ පරිසර විනාශය පිළිබඳ හෙළිදරව්වක්. ලොව ධනවත් රටවල් සංවර්ධන වෙමින් පවතින රටවල එන්නත් නිෂ්පාදන හැකියාව අවහිර කරන බවට තොරතුරු හෙළිවෙයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ් සහ ශ්‍රී ලංකා ඕවර් 2020 කණ්ඩායම අතර ප්‍රදර්ශන ක්‍රිකට් තරගයක්. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න. දහවල් ප්‍රවෘත්ති මෙන් සමාප්තයි.